යුක්‍රේනයට අවිදුන්නොත් වැඩ වරදී. පුටින්ගෙන් නේටෝවට අනතුරු වැඟවීමක්. කෝටි 7ක කේරළ ගංචත් එක්ක සැකකරුවන් 5ක් ලෙල්ලමේදී අත්අඩංගුවට. බස් සංගම් ඉන්ධන සහනයක් ඉල්ලයි. ගාස්තු ගැන ඇමති සමග සාකච්ඡා. සංචාරකයන්ගේ ආරක්ෂාවට පොලිසිය සීරුවෙන්. ඉඩම් ජාවාරම් ගැන සොයන්න CID විශේෂ ඒකකයක්. පළාත් 4කට අදත් වැසි. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ නේටෝ සංවිධානයට අයත් රටවල් තවදුරටත් යුක්‍රේනයට අවි ආයුධ ලබා දීම ඉහළ නැංවීම තුළින් රුසියාව සහ නේටෝ සංවිධානයට අයත් රටවල් අතර ඍජු ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවට රුසියාව අනතුරු අඟවනවා. ගැටුම් වලින් යුක්‍රේන ආරක්ෂකාංශ සමාජිකයින් 1300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. රුසියා නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රේබ්කෝ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ යුක්‍රේනයට ඇමරිකාව ඇතුළු තවත් බටහිර රටවල් කිහිපයක් අවි ආයුධ සැපයීම තුළින් මෙම ගැටුම් තවදුරටත් උත්සන්න වනු ඇති බවයි. කෙසේ වෙතත් අද දිනේද කියෙව්, ලිවිව් සහ තවත් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම අකණ්ඩ ප්‍රහාර එල්ල කිරීම සිදුව තිබෙනවා. මේ වන විට රුසියා හමුදා කියෙව් අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර් 25ක් පමණ ආසන්නයේ රැඳී සිටිනවා. එමෙන්ම රුසියානු හමුදා වටලා ඇති මරියුපෝල් නුවර වැසියන් විදුලිය, ආහාර සහ ජල හිඟයකට මුහුණ පා සිටින අතර අධික ශීතලක්ද පවතින බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. මේ වන විට රුසියා හමුදාවේ 12000කට ආසන්න සංඛ්‍යාවක් යුක්‍රේනයේ ප්‍රහාර හමුවේ මිය ගොස් ඇති බව යුක්‍රේන මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේන සරණාගතයින්ට නිවාස ලබා දීමට කටයුතු කරන බ්‍රිතාන්‍ය පුද්ගලයින්ට මාසකට පවුන් 350ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කරනවා. යුක්‍රේන ජනතාව සඳහා බ්‍රිතාන්‍ය හඳුන්වා දී ඇති නිවාස යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වන තෙක් තමන්ගේ නිවාස තුළ යුක්‍රේන ජාතිකයින් රඳවා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අවස්ථාව දී තිබෙනවා. එලෙස නවාතැන් ලබා දෙන බ්‍රිතාන්‍ය වැසියන් පරීක්ෂා කෙරෙන අතර යුක්‍රේන සරණාගතයින් සඳහා අවම වශයෙන් මාස 6ක් කැපවිය යුතු බවයි බ්‍රිතාන්‍ය රජය නිවේදනය කරන්නේ. කෙසේ වෙතත් එරට සරණාගත කවුන්සිලේ සඳහන් කරන්නේ මෙම යෝජනා ක්‍රමයේ ප්‍රමාණවත් නැති අතර ඉන් ජනතාවට සහයෝගයක් නොලැබෙන බවයි. මේ අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින් රුසියානුවන් 200කට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. රුසියානු ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ එය දැවැන්ත බුද්ධි ගලණයක් ලෙසයි. මෙලෙස රුසියාව හැර යන වැඩි පිරිසක් තරුණ තරුණීන් වන අතර 25000කට අධික පිරිසක් ජෝර්ජියාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් තමන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙස බස් රථ හිමිකරුවන්ගේ සංගම් ඉල්ලීම් කරනවා. එවන් සහනාධාරයක් නොලබුණහොත් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමනුකම සහ බස් සංගම් අතර සාකච්ඡාවක් මෙවන විට පැවැත්වෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා බස් රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් ක්‍රමානුකූලව බස් රථ ධාවනයෙන් ඉවත් වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. ඩීසල් වැඩි කිරීමෙන් අනතුරුව ඊයේ දිනේදීත් ශ්‍රී ලංකාව පුරාම බස් රථ ධාවනය වුණේ 80%යි. අද දිනේදී ශ්‍රී ලංකාව පුරාම බස් රථ ධාවනය කරන්නේ 10%ක වගේ ප්‍රමාණයක්. බස් ගාස්තු වැඩි කිරීම අපේ දෙවැනි විකල්පය. අපි ඉල්ලන්නේ ඩීසල් සහනාධාරයක්. ඩීසල් සහනාධාරය ලබා නොදෙන්නේ නම් ඒ බස් ගාස්තු සංශෝධනය 30% ප්‍රතිශතයකින් අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. රුපියල් 17ක් පවතින අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි වෙන්න ඕනේ. කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍ය දිනු මමනුකම ප්‍රකාශ කරන්නේ බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කරන ආකාරයේ මිල වැඩි කිරීමක් කිසි ලෙසකින්වත් සිදු නොකරන බවයි. බස් ගාස්තු සංශෝධනය නොකරමින් බස් රථ හිමියන් සඳහා සහනාධාරයක් ලබා දීම සම්බන්ධව සාකච්ඡා සිදු කරන බවද ඒ මහතා කියා සිටියා. මේ අතර ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තුද වැඩි කළ යුතු බවට ත්‍රිරෝද රථ සංගම් ප්‍රකාශ කළා.
ඒ අනුව මීටරේ සහිත ත්‍රිරෝද රථ අද දිනේ මීටර ගාස්තු වෙනස් කිරීමට කටයුතු කළා. මීටර වෙනස් කරනවා. වෙනස් කරන්නේ 70යි 60යි දානවා. වේටින් එක 4යි. වෙනස් කරන ගාන අඳි ඉතින් කරන්න දෙයක් නැහැ. අහිංසක මිනිහෙක් යන්නේ අපිට ඊට වැඩිය වෙනස් කරන්නත් දෙයක් නැහැ. අපි මීටර හදා ගන්න ආයි මිනිස්සුන් කොහොමද කරුම් ගන්න බෑ මිනිස්සුන්ගේ මීටර දාන්න මීටර දුවනවා. 10ක තෙල් ගහුවා දැන් ඉතින් ඒක 1500ක් ගන්න. ටයර් වැඩි එන්ජින් ඔයිල් ඔක්කොම ගණන් ගිහලා තියෙන්නේ. ස්පෙයා පාර්ට්ස් එහෙම ගණන් ගිහලා තියෙන්නේ. ඉතින් ඔය ඔක්කොම එක්කෙනකොට ඉතින් කිලෝමීටර් රුපියල් 100 දිව්වත් මදි. මේ අතර අද දිනේදී A B C D E F G H I J K L යන කලාප 12 සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුල පැය 2ක විදුලි කප්පාදුවක් සහ සවස් 5 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරුණු ඇති. P Q R S T U V W යන කලාපට සඳහා විදුලි කප්පාදුව සිදුවන්නේ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පැයක් පමණක් බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ. මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල කිහිපයක් ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. සංචාරකයන්ට බලෙන් බඩු විකිණීම ගාස්තු අය නොකරන තැන්වලදී ගාස්තු අය කිරීම වැනි කටයුතු සිදු කරන බවට වාර්තා වෙනවා. මෙවැනි කාරණා වැළැක්වීම සඳහා මෙම සංචාරක පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. එවැනි වැරදි යම් කෙනෙක් සිදු කරනවා නම් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. සංචාරකයින්ට රට තුළ කරදරයකින් තොරව සංචාරය කිරීමට අවශ්‍ය වටපිටාව සාදා දීම සංචාරක පොලිසිවල වගකීමක් ලෙස සලකනවා. ඒ කරුණු අනුව තෝරාගත් පොලිස් ස්ථාන සඳහා පොලිස් සංචාරක අංශ පිහිටුවීමටත් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. මේ අතර ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් පිළිබඳ විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්ද පිහිටුවා තිබෙනවා. ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් වාර්තා වෙලා තියෙනවා. රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් සහිතව ඉඩම් ගනුදෙනු පැමිණිලි පසුගිය 2021 වර්ෂය තුල 180ක් පමණ ලැබී තිබෙනවා. ඒ වගේම 2022 වර්ෂයේ අද දිනය දක්වා කාල පරිච්ඡේදය තුල එවැනි පැමිණිලි 31ක් ලැබී තිබෙනවා. මීට අමතරව රුපියල් මිලියන 10කට අඩු මුදල් සංසරණයක් සිදු වී ඉඩම් වංචනික ලෙස ලබාගෙන නැත්නම් එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ සෑම පොලිස් කොට්ටාශයකම පිහිටුවා ඇති විශේෂ අපරාධ විමර්ශන ඒකක මගින් ප්‍රකාශන ඔප්පු සහිත ඉඩම් මිලදී ගැනීමේදී මුඩු ඉඩම් මිලදී ගැනීමේදී ඔබ මේ ගැන සැලකිලිමත්ව ක්‍රියා කරනු ඇතයි අපේක්ෂා කරනු ලබනවා. සබරගමුව බස්නාහිර දකුණ සහ මධ්‍යම පළාත්වල අද දිනේත් පසුරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස දැනුවත් කරනවා. මේ අතර ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා විරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවිය හැකියි. මුහුදු ප්‍රදේශ තරමක් රළු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙරටට රැගෙන විශාලතම කේරළ ගංජා තොගය මීගමුවේදී අද අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බළකාය පවසනවා. රුපියල් 7 කෝටි 28 ලක්ෂයකට අධික කේරළ ගංජා කිලෝග්‍රෑම් 560ක ප්‍රමාණයකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඉන්දියාවේ සිට මෙරටට බහුදින යාත්‍රාවක් මගින් කේරළ ගංජා තොගය රැගෙන විත් තිබෙනවා. මීගමුව පොලිස් වසමේ මාන්කුලිය පාලම අසල තොටුපොලේ කළ වැටලීමකදී කේරළ ගංජා අත්අඩංගුවට ගැනුණා. මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 45 අතර වයස්වල පසුවන පුද්ගලයන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 7 කෝටි 28 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 560ක ප්‍රමාණයක් පාර්සල් 280ක අසුරා ඉතා සූක්ෂම ලෙස මෙරටට රැගෙන විත් තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශීය බතික් කර්මාන්තයෙන් ලැබෙන පිටිවහල පිළිබඳවයි අද හැදෙන රට විශේෂඥයන් ඔබට කියන්නේ. දේශීය සම්ප්‍රදායික රෙදිපිලි කර්මාන්තයේ බතික් කලාවට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ බතික් කර්මාන්තය අදට ගැලපෙන විදිහට වැඩි දියුණු කිරීම වෙනුවෙන් නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකයි. අද අපේ සහබැලීම ඒ පිළිබඳව. මේ සම්ප්‍රදායික බතික් කර්මාන්තය අදට ගැලපෙන විදිහට නිර්මාණය කරන්නට මොනවද අලුතෙන් ගත්ත පියවර? ශ්‍රී ලංකා ප්‍රේෂ්කර්ම ඇඟලු මායතනය සැලසුම් කරලා ලංකාව පුරාම බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කරනවා. ඊවස්සේ අපි මධ්‍යස්ථාන 68ක්
ආරම්භ කරා. මේ වෙනකොට සියලුම දෙනා ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් ව්‍යවසායකින් බවට පත් වෙලා අපිට වෙළඳපොළට අවශ්‍ය කරන නිර්මාණ ටික ඉදිරිපත් කරන්න පවතිනවා. දේශීය බතික් කර්මාන්තයේ වෙනුවෙන් ඔබතුමන් ඇතුළු කණ්ඩායම පහුගිය අවුරුදු දෙක ඇතුළේ මොනවාද සිදු කළා තියෙන්නේ? ලංකාවේ ඉතාමත්ම විශිෂ්ට ආකාරයේ බතික් නිෂ්පාදනය කරපු කර්මාන්තයක්. නමුත් මේක ක්‍රමානුකූලව වැඩිලා ගියා. මේ වත්මන් රජයේ බලයට ආවට පස්සේ අවශ්‍යතාවයක් තුන මේ නැසිගේ කර්මාන්ත නැවතත් ඉහළට නැංවීමට අපගේ රාජ්‍ය උත්සව වලට අපි යෝජනාවක් ඉදිරියට ගෙනාවා බතික් අපි අඳින්න ඕන කියන එක. දළදා මාලිගාවේ පෙරහැරේ කරුණ වඩම්මන ඇතුන්ට බතික් නිෂ්පාදනය කරපු ඇඳුම් වලින් ඔවුන්ව වර්ණවත් කරා. ඉතින් අපි හරි නිෂ්පාදනය කළොත් අපිට ජාත්‍යන්තර වෙළඳපොළට යන එක මහ දෙයක් නෙවෙයි. ඉතින් අපගේ දැක්ම තියෙන්නේ කවදද බතික් කන්ටේනරයක් පිටට යවන්න කියන එක. ඒ සඳහා මම හිතන්නේ වැඩි කාලයක් යන එකක් නෑ. මේ යන විදිහට අපිට ඉක්මනින්ම කරගන්න පුළුවන්. අපේ අනන්‍යතාවය රැකගනිමින් රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් නව ගමනකට දේශීය බතික් කර්මාන්තය දැන් එළඹ තියෙනවා. බතික් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ශක්තියක් වීම අපි හැමෝගෙම යුතුයකම. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රකාශිත පසල් දනව්වක යශෝරාවේ කෘතිය දොරට වැටීමේ උත්සවය අමාත්‍ය ඩල සලහ පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා කෘතිය පිළිබඳ විවරණයක් සිදු කළා. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් වේණුක රාජපක්ෂ කෘතිය අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් පසු මහා සංඝරත්නය වෙත පිළිගැන්වුවා. මේ අතර ප්‍රමෝද නිල්වලා හේවා විතරණ විසින් පරිවර්තනය කළ පොල්රුප්පා සහ මුතුපන්ති කෘතිය දුරට වැටීමේ උත්සවය අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ස්කොට්ලන්ත ජාතික ඇලන් වෝල්ටර්ස්ගේ ෆාම් ඇන්ඩ් පර්ල්ස් කෘතියයි මෙලෙස පරිවර්තනය කර තිබෙන්නේ. ප්‍රමෝදි දැනට නීතිය පිළිබඳ අධ්‍යාපනය ලබන අතර ඇගේ පළමු කෘතිය මෙයයි. මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල සුබසිංහ රචනා කළ ක්ලැස්කි සිප්‍රියොන් හිරෝබෝවරු පොත එළිදැක්වීම අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මිනිසා පෘථුවියට කරන විනාශය පිළිබඳ ග්‍රහලෝකයක් උපමා කර ගනිමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා. ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය නිර්මාණය කළ ආපදා අවදානම අඩු කරමු වාර්තා වැඩසටහන එළිදැක්වීම අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා ජපාන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සඳහා වසර 70ක් සපිරීම වෙනුවෙන් මෙය නිර්මාණය කෙරුණා. සුවපත් දෙවියක් උදෙසා දියණිය යන තේමාවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කෙරුණා. පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ පාසල් 300ක් සඳහා සනීප ආරක්ෂක අවශ්‍යතා ලබා දීම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සීතා ආරම්භපොළගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහිදී ඩිප්ලෝමා ධාරීන් 1500කට සහතිකපත් පිරිනැමුණා. අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා දේශීය කුළුබඩු නිෂ්පාදනයද වර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය මාත්‍ය ජානක වකුඹුර පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල තරුණ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මෙය සංවිධානය කළා. අවිස්සාවේල්ල නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. අපිට ඩොලර් මිලියන 400ක් තෙල් ගේන්න ගිය වෙනුවට අද 800ක් වැය කරන්න වෙලා තියෙනවා මාසෙකට ගේන්න. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1200යි මාසෙකට. ඉතින් අපි අපනයන ආදායම වැඩි කරගන්න ක්‍රමවේද රාශියක් මේ ආණ්ඩුව ආවට පස්සේ කටයුතු කරලා තියෙනවා. මගේ අමාත්‍යාංශයෙන් මිලියන 63000යි 2019 අවුරුද්දේ ගෙනාවේ. මට කිව්වා 2024 වෙනකොට මිලියන ලක්ෂයක් ගේන්න කියලා. මම 2024ට ගේන්න තිබිච්ච එක 21 වෙනකොට මිලියන 1,2000ක් ගෙනල්ලා පෙන්නුවා. අපි අපනයනේ දිරිමත් කරන්න ඕනේ. අපනයන ආදායම වැඩි කරගන්න ඕනේ. ඒක කරොත් විතරයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය නාවික හමුදා නෞකා සමූහයට අයත් ISN චෙන්නයි සහ INS ටැක් යන නෞකා දිවයිනෙන් පිටත්ව ගියා. නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව දිවයිනෙන් පිටත් වෙන නෞකා සඳහා සමුදීම සිදු කෙරුණා. එම අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරල නෞකා සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයකද නිරත වුණා.
නෞකා මුහුදේදී බාන්ඩ හා ඉන්ධන හෝමාරු කිරීම සඳහා ප්‍රවේශ වීම, නෞකා සංග්‍රාමික පෙළහැඩයන් ඔස්සේ ගමන් කිරීම වැනි අභ්‍යාස කිහිපයක් මෙහිදී සිදු කෙරුණා. දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාව වර්ධනය කර ගැනීම සඳහා නෞකා දිවයිනේ රැඳී සිටි කාලය තුළ විශේෂ වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කෙරුණා. ආසියා කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද නිවුස්පේපර් චිත්‍රපටය හිමි කරගෙන තිබෙනවා. දැන් නම් අපේ මල්ලි ගැන හොයන්න එපා කියලා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වත් අපේ අම්මා නම් පිළිගන්න එකක් නෑ බං. හතරවන වේදිකාවේ තිබෙන රජරට රජින දැන් මේ ප්‍රවෘත්ති අපේ ජනවිර පත්‍රයේ නෙමේ පළ වුණේ. මහත්තයා කොහොමද හරියටම කියන්නේ? අපි මේ ෆොන්ට් එක පාවිච්චි කරන්නේ නෑ. බොරු. පට්ටපල් බොරු කියලා තියෙන්නේ. පත්තරවලට ලියන මාතෘත් බොරු කියනවාද? දැන් ක්‍රීඩාපුවත්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනේ තරගය නතර කරන විට පළමු වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් දැවී ලකුණු 86ක් ලබා සිටියා. දිව රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 252ක් පමණයි. පළමු තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රවීන්ද්‍ර ජඩේජා මෙම තරගයේදී ලකුණු 4කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රීයස් අයියර් ලකුණු 92ක් රැස් කළා. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩලු 3 බැගින් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ඉන්දිය පන්දු යවන්නන් සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක පිතිහරබයක නිරත වන්නට හැකි වූයේ ඇන්ජලෝ මැතිව්ස්ට පමණයි. ඔහු ලකුණු 43කට දැවී ගියා. නිරෝෂන් ඩික්වැල්ල සහ ලසිත් ඇඹුල්දෙනිය නොදැවී ක්‍රීඩා කරනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය කණ්ඩායමට වඩා ලකුණු 166ක් පිටුපසින් සිටිනවා. And he will survive. And he will survive. Which will bring us to the end of day one. The most wickets that have ever fallen on day one of a pink ball test match. 16 wickets on day one. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.